ඉන්නතුනේ අපි කලින් දේශනාවේ සාකච්ඡා කරන්නට යෙදුනේ මේ සසරින් එතර යන්න උත්සාහ කරන පුද්ගලයා, ජව යෝගයට සුදුසු පුද්ගලයා, පරතරයට යන්න සුදුසු පුද්ගලයාට ගැළපෙන ස්ථාන පිළිබඳව. ඒ ස්ථාන තමයි අරඤ්ඤය, රුක්ක මූලයේ, ශුන්‍යාගාරය. එහෙනම් අපි එතන ඉඳලා අද දේශනාව ආරම්භ කරනවා. මේ ස්ථාන අරඤ්ඤ, රුක්ක මූල, ශුන්‍යාගාර කියන මේ ස්ථාන ශක්තිවන්තයන්ට තම බලය යෙදවීමට සුදුසු වූ භූමියයි. ශක්තිවන්තයන්ට කියන්නේ සසරින් එතර යන්න වීර්ය වඩන වීර්යවන්තයන්ට තම බලය යෙදවීමට සුදුසු ස්ථානයයි කියලා සඳහන් කරනවා මේ අරඤ්ඤ, රුක්ක මූල, ශුන්‍යාගාරය. අත්ත අරඤ්ඤ ගතෝති. එහි අරඤ්ඤ ගතෝති කියලා කියන්නේ අරඤ්ඤන්ති නික්කමිත්වා බහි ඉන්ද කීලං සබ්බමේතං අරඤ්ඤං. විභංග ප්‍රකරණේ කියලා තියෙන්නේ නගරයක බාහිර ප්‍රාකාරයක් තියෙනවා. නගරයක බාහිර තියෙන ප්‍රාකාරය අභ්‍යන්තර ප්‍රාකාරයකුත් බාහිර ප්‍රාකාරයකුත් ප්‍රාකාර දෙකක් මේ නගර සැලැස්මේ තියෙනවා. නගරයක අභ්‍යන්තර ප්‍රාකාරයයි බාහිර ප්‍රාකාරයයි කියලා ප්‍රාකාර දෙකක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රාකාරයෙන් ඇතුළත, ඒ ඇතුළට කියන්නේ අන්තఃපුරය කියලා. ඇතුල් ප්‍රාකාරයෙන් ඇතුළ ප්‍රාකාර දෙකයි. ඇතුළේ තියෙන ප්‍රාකාරයෙන් ඇතුල් පැත්තට කියන්නේ අන්තఃපුරය කියලා. ඇතුල් නුවර. ඒ කියන්නේ රජුරුවන්ගේ අධි ආරක්ෂිත ප්‍රදේශය. විශේෂිත ආරක්ෂා සහිතයි මේ අන්තఃපුරය. රජුට අවශ්‍ය දැඩි ආරක්ෂාවක් ලැබිය යුතු සියලු පිරිස් ඉන්නේ මේ අන්තঃපුරයේ ඇතුලේ. රජුරු ආරක්ෂා කරන බල සම්පන්නම පිරිස ඉන්නේ මේ අන්තঃපුරයේ ඇතුලේ. ඉන් එළියේ කොටසට කියනවා බාහිර නගරය කියලා. ඇතුලේකට කියන්නේ අන්තఃපුරය, එළියකට කියන්නේ බාහිර නගරය. ඒ බාහිර නගරයේ එළිය ප්‍රාකාරය නැත්නම් බාහිර නගරයේ පිට ප්‍රාකාරයක් තියෙනවා. ප්‍රාකාර දෙකක් තියෙනවානේ. ප්‍රාකාර දෙකෙන් පළවෙනි ප්‍රාකාරයෙන් ඇතුළ ඒකට කියන්නේ බාහිර නගරය. ඊළඟට තියෙන ප්‍රාකාරයෙන් ඇතුළට කියන්නේ අන්තఃපුරයේ ඇතුල් නගරය. එහෙනම් මෙතන සඳහන් කරනවා බාහිර නගරයෙන් එළියෙන් ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයෙන් පිටත ඉන්ද්‍ර කීල නම් පොළවෙන් උඩට යම් ප්‍රමාණයක්ද පොළවෙන් යටට එතරම් ප්‍රමාණයක් තියෙන මහ කණු හතරක් තියෙනවා මේ නගරේ සැලසුම් කරනකොට හිටවන ඉන්ද්‍ර කීල. යම්සේ උඩට අඩි 50ක් තියෙනවා නම් යටටත් අඩි 50ක් තියෙනවා. එනිසා කිසිම වාතයකින් කිසිම ජලයකින් හොලවන්න බෑ. කිසිම කෙනෙකුට ලේසියෙන් හොලවලා ගලවන්නත් බෑ. නගර සැලැස්මේ හිටවන මේ කණු කාටවත් හොලවන්න බැරි නිසා මේවට කියනවා ඉන්ද්‍ර කීල කියලා. අපි සමහරවිට ශක්තිමත් දෙයක් දැක්කත් කියනවා ඉන්ද්‍ර කීලයක් වගේ කියලා කියන්නේ ඒ කාටවත් හොලවන්න බැරි හින්දා. එහෙනම් එහෙම කණු හතරක් තියෙනවා. ඒ වගේ වෙනම අට්ටාල තියෙනවා. අට්ටාලත් හදලා තියෙන ඒ වගේ මේ කණු අතර අට්ටාලක් තියෙනවා කියලා සඳහන් කරනවා. කුඩා කණු ඊළඟට සඳහන් කරනවා මේ කණු මේ හිටවන කණු පුංචිත් නැහැ කියලා ආරක්ෂක සෙබළුන්ට ඉන්න තරම් පුළුවන්. ඒවට තමයි මේ ඉන්ද්‍ර කීල කියලා කියන්නේ. මේ ඉන්ද්‍ර කීල උඩ අට්ටාල හදලා තියෙනවා. ආරක්ෂක සෙබළු ඉන්නවා ඒ අට්ටාල උඩ. එතකොට මේ කණු අපි හිතන විදිහට පුංචි කණුත් නෙමෙයි. සඳහන් කරන උදාහරණයක් රජගහ හෝ සවැත් නුවර පිටත පුරවරයේ කොයිතරම් ප්‍රමාණයක් ජීවත් වුණාද කියලා. පිටත පුරවරය ඇතුළත පුරවරය නෙමෙයි. රජගහ නුවර, සවැත් නුවර පිටත පුරවරයේ ජීවත් වෙච්ච පිරිස කෝටි 9ක් කියලා සඳහන් කරනවා. මේ නගරේ පිට නගරේ ජීවත් වෙච්ච පිරිස කෝටි 9යි. ඒකට ඇතුල් නගරේ. එතකොට මොන තරම් ජනගහනයක් මේ නගරවල ජීවත් වෙලා තියෙනවද? එතකොට ඇතුල් නගරයේ ඉඳලා තියෙන කෝටි 9යි. පිට නගරෙත් කෝටි 9යි, ඇතුල් නගරෙත් කෝටි 9යි. එතකොට මේ එක නගරයක ජීවත් වෙලා තියෙන ප්‍රමාණය කෝටි 18ක්.
18 කෝටියක් ජීවත් වෙච්ච නගරයක්. එතකොට මේක. එතකොට ඉතින් එදා හිටපු ජනගහනය කොයිතරම් විශාලද? ඒ ජනගහනය අද හිගවුනේ මොන වගේ කරුණු නිසාද කියන කාරණාවත් අපි සඳහන් කළා. යුද්ධ නිසා විශේෂයෙන් මිනිස්සු නැතුව ගියා කියලා අපි සඳහන් කළා. මේ වගේ මිනිස්සු අද වෙනකොට අඩුයි. ශීර්ෂ කලන්දයක් මරුණ හැටි එහෙම අපි කතා කළා. මෙන්න මේ පිටත ප්‍රාකාරයෙන් එළියේ පිටපැත්තේ සියල්ලම අයිති වෙන්නේ අරඤ්‍ය කියන ප්‍රදේශයට. පිටත ප්‍රාකාරයෙන් පිට. එතකොට එහෙ මිනිස්සු නැහැ. ඒ කැලල සඳහන් කරන්නේ අරඤ්‍ය කියන නමින් තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙම සඳහන් කරලා තියෙනවා විභංග ප්‍රකරණය. පිටත ප්‍රාකාරයෙන් පිට කැලල අරඤ්‍යයි කියලා විභංග ප්‍රකරණේ සඳහන් කරලා තියෙන බව පැහැදිලි කරනවා. අරඤ්‍යකං නාම සේනාසනං පංච දනු සතිකං පච්චිමං. පරාජිකා පාළියේ තැනක සඳහන් කරනවා. එතකොට විභංග ප්‍රකරණේ සඳහන් කරලා තියෙන්නේ පිටත නගරයෙන් පිට අරඤ්‍යයි. පරාජිකා පාළියේ මෙහෙම සඳහන් කරලා තියෙනවා මේ හැබැයි මේ තැන් දෙකක තියෙන කාරණා දෙකක්. හැබැයි මේ කාරණා දෙක එකක් බව අපිට පස්සේ පැහැදිලි වෙනවා. මොකද ත්‍රිපිටකය හරියටම කියුවේ නැත්නම් කෙනෙක් පැටලෙනවා. දෙපොලක සඳහන් කරලා තියෙනවා දෙකක් කියලා. බැලුවටම පේන්නේ විභංග ප්‍රකරණය කියන්නේ එකක්, පරාජිකා පාළිය කියන්නේ තව එකක්. එතකොට එකම කාරණාව දෙපොලක දෙවිදිහකට විස්තර කරනවා කියලා. නමුත් ඒක දෙකක් නෙමෙයි එකක් කියන කාරණාවම අපි තහවුරු කරගනිමු. විභංග ප්‍රකරණේ සඳහන් කළේ පිටත ප්‍රාකාරයෙන් පිටපැත්ත අරඤ්‍යයි කියලා. දැන් එතකොට මෙතන සඳහන් කරනවා විනය පිටකේ නැත්නම් පරාජිකා පාළියේ මෙතන සඳහන් කරනවා මේ දුනු 500ක් පිටත ප්‍රාකාරයෙන් පිටපැත්තට දුනු 500ක් පරාජිකා පාළියේ සඳහන් කරන ප්‍රමාණය. ඉන්ද්‍රකීලයෙන් පිටතට දුනු 500ක් ගියහම එතනින් එහාට ආරණ්‍යයි කියලා. දැන් මතකද විභංග ප්‍රකරණේ සඳහන් කළේ ඉන්ද්‍රකීලයෙන් පිටට නැත්නම් ප්‍රාකාරයෙන් පිටට ඒ කැලේ ඔක්කොම ආරණ්‍යයි. පරාජිකා පාළියේ සඳහන් කරන්නේ ඉන්ද්‍රකීලයෙන් පිටත දුනු 500ක් ගියහම දුනු 500ක් කියන්නේ එදා ගණන් කරපු ක්‍රමයක්. දුනු 500කින් එහා පැත්ත ආරණ්‍යයි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට එහෙම සඳහන් කළේ ඇයි කියන කාරණාව කෙනෙකුට හිතෙන්න පුළුවන් පිටකේ අද වෙනකොට වෙනස් වෙලාද මෙහෙම තියෙන්නේ කියලා. එහෙම සඳහන් කරන අයට ඒක ලොකු අත්ලක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මෙතන සඳහන් කරනවා මේ පිටකේ වෙනස් වෙලා නෙමෙයි තියෙන්නේ. මෙතන විභංග ප්‍රකරණේ එහෙම සඳහන් කරන්නේ භික්ෂුණීන් වහන්සේලා වශයෙන් කියලා සඳහන් කරනවා. භික්ෂුණීන් වහන්සේලා වශයෙන්. එතකොට භික්ෂුණීන් වහන්සේලා කොහෙද වැඩ ඉඳලා තියෙන්නේ? ඉන්ද්‍රකීලයෙන් පිට. දැන් පරාජිකා පාළියේ සඳහන් කරන්නේ දුනු 500ක් ගියාට පස්සේ එතනින් එහාටයි ආරන්නේ කියලා. ඔන්න ඔය දුනු 500කින් මෙහා ඉන්ද්‍රකීලයෙන් පිට දුනු 500න් මෙහා මේ කොටසේ වාසය කළේ භික්ෂුණීන් වහන්සේලා. එතනින් එහාට වාසය කළේ භික්ෂූන් වහන්සේලා. හේතුව භික්ෂුණීන් වහන්සේලාට ආරක්ෂාව භික්ෂූන්ට වඩා අවශ්‍ය නිසා. මේ ප්‍රාකාරයෙන් මේ පැත්තෙන් ගම තියෙනවා. දුනු 500කින් එහා පැත්තේ දහස් ගණන් ලක්ෂ ගණන් අරන්නේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට මැද කොටසේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්නවා දෙපැත්තෙන්ම ආරක්ෂාව සහිතයි. අන්න ඒ කාරණාවෙන් භික්ෂුණීන් වහන්සේලා වශයෙන් තමයි අර අතර කොටස තිබිලා තියෙන්නේ. එන් ඍජුවම ආරණ්‍ය කියලා සඳහන් කරලා තියෙන්නේ අර දුනු 500න් එහා පැත්තේ. මේ කොටසත් ආරණ්‍ය කියලා සඳහන් කරනවා. නමුත් ඍජුවම ආරණ්‍ය උනේ දුනු 500න් එහා පැත්තේ කොටස. ඒ කාරණාව සඳහන් කරනවා මොකද භික්ෂූන් වහන්සේලාට මහ ගැන කලෑවේ අපහසු නිසා භික්ෂුණීන් වහන්සේලාට කැලෑව අපහසු නිසා
උන්වහන්සේලාගේ වශයෙන් දේශනා කරද්දී ඉන්ද්‍රකීලයෙන් පිටත අරණ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඉන්ද්‍රකීලයෙන් පිටපැත්ත කෑල්ල අරණ්‍ය වෙන්නේ භික්ෂුණීන් වහන්සේලාට. එතනින් එහාට දුනු 500ක් ගියාට එහා පැත්තේ කෑල්ල භික්ෂූන් වහන්සේලාට අරණ්‍ය වෙලා තියෙනවා. නමුත් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිට්ටුවෙන්ම සේනාසන පනවන්නේ නැහැ. අරණ්‍ය අනුමත කරලා නැහැ භික්ෂූන් වහන්සේලාට ගමට කිට්ටුවෙන්. එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට ගමට කිට්ටුව අනුමත කළා. භික්ෂූන් වහන්සේලාට ගමෙන් බොහොම ඈත අනුමත කරලා තියෙනවා. ඉන්ද්‍රකීලෝ කිට්ටුවම සේනාසන පනවනවා නම් ඒකට කියන්නේ ග්‍රාමාන්ත විහාරවාසී කියලා. ඒකට ආරණ්‍ය කියලා සඳහන් කළාට මෙතෙන්දි කියන්නේ ග්‍රාම අන්ත ගමේ කෙරවලේ ග්‍රාම අන්ත විහාරවාසී. ඒතකොට ග්‍රාමාන්ත විහාරවල ඉන්නේ භික්ෂුණීන් වහන්සේලා. අරණ්‍යයේ වැඩ ඉන්නේ භික්ෂූන් වහන්සේලා. ඉන්ද්‍රකීලයෙන් පිටත ප්‍රදේශයේ සඳහන් කළේ ග්‍රාම අන්ත විහාරය. දුනු 500කින් එහා පැත්තේ අරණ්‍ය. භික්ෂූන් වහන්සේලාගේ වශයෙන් දේශනා කරද්දී තමයි දුනු 500කින් එහා ආරණ්‍ය කියලා අනුමත කරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ කියන ලද ලක්ෂණයන්ගෙන් යුක්ත අරණ්‍යෙහි යම් කිසි විවේක සුවයකින් යුක්තයි. මේ ලක්ෂණ වලින් යුක්ත අරණ්‍යවල විවේක සුවයකින් යුක්තයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ විවේක සහිත ස්ථානයට තමයි අරඤ්‍යගතෝවා කියලා කියන්නේ. විවේක සහිත මේ ස්ථාන වලට අරඤ්‍යගතෝවා කියලා කියනවා. ඊළඟට එහෙනම් දැන් අරඤ්‍ය ඒ විදිහට අපි දැනගත්ත මොකේටද අරඤ්‍ය කියලා කියන්නේ කොහාටද අරඤ්‍ය කියලා තියෙන්නේ. ඊළඟට රුක්ක මූලගතෝවා කියන්නේ වෘක්ෂයක් සමීපයට ගියා කියන එකයි. වෘක්ෂයක් සමීපයට ගියා. වෘක්ෂ මූලගතෝවා. සමහර තැනක සඳහන් කරලා තියෙනවා මේ වෘක්ෂ මූලගතෝවා ධර්මයේ නෙමෙයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. මේ කාරණාවද විස්තර කරන ඇතැම් අය රුක්ක මූලගතෝවා කියලා කියන්නේ ගහක මුලක් වගේ වුණා කියන එකයි කියලා. ගහක මුලක් වගේ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු. ඒකළු රුක්ක මූලගතෝවා කියලා කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ නිර්වචනය ඒක නෙමෙයි. රුක්ක මූලගතෝවා කියලා කියන්නේ වෘක්ෂයක් සමීපයට ගියා. ඊළඟට සඳහන් කරනවා ශුඤ්ඤාගාරගතෝවා. ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ ජන ශූන්‍ය බාධා වලින් තොර අවකාශයන්ට ගියා කියන එක. ජන ශූන්‍ය බාධා වලින් තොර අවකාශයකට ගියා කියන එකයි. එවනම් මේ ජන ශූන්‍ය බාධා වලින් තොර අවකාශයකට ගියා කියන කාරණාව මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. අරඤ්‍යයි රුක්ක මූලයයි කියන සේනාසන දෙකෙන් පිට මෙතන සේනාසන වර්ග 9ක් දේශනා කරලා තියෙනවා. අරඤ්‍යයයි රුක්ක මූලයයි කියන දෙකෙන් පිට ඒ දෙක හැර තව සේනාසන වර්ග 9ක් පැහැදිලි කරලා තියෙනවා. අරඤ්‍ය රුක්ක මූල මේ වගේ පිටයි මේ දේශනා කරන්නේ. ඒකට සඳහන් කරනවා පබ්බත, කන්දර, ගිරිගුහා, වනපෙත්, අබ්බෝකාස, කලාල කුංජ. එයින් අවශේෂ සේනාසන වර්ග 7ක් ශූන්‍යාගාර කියලා සලකන්න වටිනවා. අවශේෂ සේනාසන 7ක් ශූන්‍යාගාර කියලා සලකන්න කියලා කියනවා. එවනම් භාග්‍යතුන් වහන්සේ පිටකයේම මේ සේනාසන 7 දේශනා කරලා තියෙනවා. අරඤ්ඤං රුක්ක මූලං යන ආදී වශයෙන්. කොහොමද? දීඝනිකාය තමයි විස්තර කරලා තියෙන්නේ. මේ අරඤ්‍ය කියලා කියන්නේ අපි සඳහන් කළා ඉන්ද්‍රකීලයෙන් එහා භික්ෂුණීන් වහන්සේලාට, දුනු 500න් එහාට භික්ෂුන් වහන්සේලාට. එහෙනම් දීඝනිකායේ සීලඛණ්ඩ අට කතාවේ තමයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. දුනු 500කින් එහා ඒ භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රමාණයෙන් දේශනා කරලා තියෙන්නේ අරඤ්‍ය කියන ප්‍රමාණය. එතන පැහැදිලි කරනවා නැවත වතාවක් මුලින් සඳහන් කරපු එක දීඝනිකායේ සීලඛණ්ඩ වර්ගයේ ඒ විදිහටම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙතන රුක්ක මූල කියලා කියන්නේ
සීතල ඡායා සහිත වෘක්ෂයන් ඉන්න පහසු වෘක්ෂයන්. සීතල ඡායා සහිත වෘක්ෂයන් කියලා කියහම ඉන්න පහසු වෘක්ෂයන්. මේ කියන්නේ වනස්පති වෘක්ෂය. විශාල නුග ගස් වගේ, විශාල ඇහැටු ගස් වගේ වැවිලා ගිහිල්ලා තියෙන ඉන්න හරිම පහසුයි. කැලෑවේ එහෙම තිබිලා තියෙනවා. කොසල් රජුගේ ධම්මචේතිය සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ රජු කැලෑවේනේ ඉන්නේ දීඝකාර මේ තමන්ගේ අමාත්‍යවරයා මරලා දාලා බන්දුල මල්ල මරලා හිතේ දුක නැති කරන්න කැලේට වෙලා තමයි ඉන්නේ වැඩිපුර. ඒ කැලේ එක දවසක් ඇවිදිනකොට දකින්නවා නේ විශාල ගස්වල ඇටුවම්. අපි කියන්නේ ගස්වල ඇටුවම් බහිනවා කියලා. ඔය කුබුක් ගස්වල එහෙම අපි දකින්නවා මුලට කිට් වෙනකොට ලොකු දාර වගේ තියෙනවා වටේට. අන් ඒවට තමයි ඇටුවම් කියලා කියන්නේ. එතකොට මේ කැලෑවේ විශාල ගස්. දැන් මේ ගස් හොඳට මෝරලා වයසයි. මේ ඇටුවම් අතර දෙපැත්තේ දාර වගේ ඇටුවම් දෙක තියෙනවා. ඒ අතර නිකන් මේ කුටි වගේ. විවේකයෙන් ඉන්න අයට කැලෑවේ ආහාරෙ පේන්නෙත් නෑ, මෙහෙ පේන්නෙත් නෑ. මෙතන වාඩි වෙච්චාම ඉදිරිය විතරයි පේන්නේ. අනික මේ ගහගාව පුදුම සුවදායකයි. ඉතින් රජුරවන්ට මේ තැන් දැක්කම හිතෙනවා මතක් වෙනවා ඉක්මනට බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ භාග්‍යතුන් වහන්සේ සහ රහතන් වහන්සේලා මෙන්න මේ වගේ තැන්වල විවේකයෙන් වැඩ ඉන්නවා. එහෙමනම් ඒක මෙතන සඳහන් කරනවා මේ සීතල ඡායා සහිත විශාල ගස් මේ ඉන්න පුළුවන් හෙවන් තියෙන ගස් ආරක්ෂාව සහිත හෙවන් සහිත ගස් ඒවට සඳහන් කරනවා රුක්ක මූල කියලා සඳහන් කරලා තියෙන ඒ වගේ තැන් වලට ඉන්න ඊටාම පහසුයි. එතකොට පබ්බත මොනවද ඒතර පබ්බත කියලා කියන්නේ? පබ්බත කන්දර ගිරි ගුහා. එතන සඳහන් කරනවා පබ්බත කියලා කියන්නේ පර්වත. ඊළඟට සඳහන් කරනවා පර්වත කියහම ගල් විතරක්ම වෙන්නේත් නැහැ. සමහර පර්වත පස්මයි. සමහර පර්වත ගල්මයි. සමහර පර්වත ගලුයි පසුයි දෙකම කලවමේ තියෙනවා. ගල් හා පස් මිශ්‍රයි. ටීකාවේ ඒ කාරණාව එහෙම සඳහන් කරලා තියෙනවා. මේ පබ්බත කියලා සඳහන් කරාම තනිකරම පස්කඳු, පසුයි ගලුයි සහිත පස්කඳු, තනිකරම ගල් කඳු. මේ වගේ පබ්බත කියලා කියන්නේ මේ තුනටම පබ්බත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ කොව්ව වුණත් ඒ ඔක්කොම පර්වත ගණයටයි අයිති වෙන්නේ. ඊට අමතරව කන්දර කියලා සඳහන් කරනවා. කන්දර කියන්නේ පර්වතයක් උඩින් අතරින් සිසිල් ජල ධාරාවක් ගමන් කරන්නේ නම් සුදු වැලි තියෙනවා නම් සිසිල් හෙවන් තියෙනවා නම් එවන් ප්‍රදේශ තමයි කන්දර කියලා සඳහන් කරන්නේ. පර්වත අතරින් ජල ධාරා ගමන් කරනවා. සමහරවිට කඳු මැද්දෙන් අපි දකිනවා ගංගාවල් ගලනවා, දිය ඇලි ගලනවා, සිසිල් සුළං තියෙනවා, සිසිල් සෙවං තියෙනවා. ඒ වගේම මේ ගංගාවල් ගලාගෙන ගිහලා සුදු වැලි එකතු වෙලා තියෙනවා. විවේකීව ඉන්න අයට හරි අඳුරට ගැලපෙන තැන්. අන් ඒවට තමයි කන්දර කියලා කියන්නේ. ඊළඟට ගිරි ගුහා පර්වත දෙකක් අතර හිස් අවකාශයට ගිරි ගුහා කියලා කියන්න පුළුවන්. දෙපැත්තෙම තියෙන විශාල පර්වත දෙකක් මැද්දේ තියෙනවා ඉඩක්. ඒ තැන් වලටත් ගිරි ගුහා කියලා කියනවා. සමහර ගල් වලම ගල් ගුහා හැදිලා තියෙනවා. විශාල ගල් ගුහා තියෙනවා. කටාරම් කොටාපු එහෙම ගල් ගුහා අපි දැකලා තියෙනවා. එහෙනම් එහෙම තැන් වලටත් මේ ගිරි ගුහා කියලා කියනවා. වනපෙත් ගමෙන් ඈත මිනිසුන් ගොවිතැන් නොකරන ප්‍රදේශ වලට වනපෙත් කියලා කියනවා. මිනිස්සු ගොවිතැන් කරන්න යන්නේ නැහැ එහාට. වනපෙත. අබෝකාස එලිමහන් තැන් ඊළඟට සඳහන් කරනවා හිසට වහලයක් නැති තැන. කැමති නම් තම සිවුරෙන් වට කරලා තැනක් හදාගන්න පුළුවන්. ඒකට අබෝකාස කියන්නේ එලිමහන් තැන් ඔළුවට වහල නැහැ. සිවුරෙන් වට කරලා ඕනනම් වටේට ආවරණයක් හදාගන්න පුළුවන් කියලා. වහලයක් නැතුව ඉතා දුෂ්කර සේනාසනයක් අවුෙන් ගැස්සෙන් පීඩාවටපත් වෙනවා. මේ සේනාසනේ මොකද්ද මේ අබ්බෝකාස. වහලේ නෑ, සිවුරෙන් වට කරලා හදාගත්ත කොටුවක් තියෙනවා. අවුවත් වැටෙනවා, වැස්සටත් එමෙනවා. ඉතාම
තාම දුෂ්කරයි මේ සේනාසනේ. අබ්බෝකාසිකාංගය කියලා දුතාංගයක් තියෙනවා. එතකොට මේ දුතාංගයේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ මාස 8ම ඉන්නේ මේ වාගේ තැනක. මේ දුතාංගයේ සමාදන් වෙන්න පුළුවන් මාස 8යි. මාස 12ම සමාදන් වෙන්න බෑ. නමුත් මාස 8ක් සමාදන් වෙන්න පුළුවන්. දුතාංග 13ක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ 13න් එකක් අබ්බෝකාසිකාංගය. එතකොට ඇයි 8ක් සමාදන් වෙන්නේ? වැහිහාර මාසේ මේ දුතාංගය අතහරින්න ඕනේ. වස්වසනවා. ඒ කියන්නේ වැස්සෙන් ආරක්ෂා වෙනවා. නමුත් ඉතින් මේ වැහිහාර මාසේ විතරක් නෙමෙයිනේ වහින්නේ. ඉඳලා හිටලා අතරත් වහිනවන්නේ. එහෙමනම් එතකොට ඉන්නේ අර කුටියෙමයි. මාස 8ම අවුවට පිච්චෙනවා. ඒ අතර වහිනවා නම් වැස්සටත් තෙමෙනවා. මේ සියල්ල ඉවසගෙන මේ ස්වාමීන් වහන්සේ මේ සිවුරින් වට කරගෙන භාවනා කරනවා. උන්වහන්සේට මේක පීඩාවක්ද? උන්වහන්සේ මේ පීඩාව දුරු කරගන්නේ කොහොමද? භාවනාවෙන්. එහෙනම් මෛත්‍රී භාවනාව පිළිබඳව සාකච්ඡා කරන වෙලාවක් ආවොත් මෛත්‍රී භාවනාවෙන් අදත් මේ අවුව, පින්න, වැස්ස පීඩාවටපත් නොවි ඒ ස්වාභාවික දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව අපූර්වට මෛත්‍රී භාවනාවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒක හරියට දියුණු කරගත්තාම අවුවෙන් බාධාවක් දැනෙන්නෙම නෑ. වැස්සෙන් පීඩාවක් දැනෙන්නෙම නෑ. වැස්ස වහිනවා, අවුව වැටෙනවා. නමුත් පීඩාවක් නෑ. ඒ විදිහට කරුණු පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අබ්බෝකාසිකාංගයේ සමාදන් වෙච්ච කෙනා 8 මාසෙම මේ වගේ තැනක තමයි ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා පිදුරු කුටි. පිදුරු අරන් පර්වතයක ලෙනක් වගේ හදනවා. පිදුරු අරන් ගිහිල්ලා පර්වතයක ආශ්‍රය කරගෙන ලෙනක් වගේ මේ පිදුරු තොලි කරලා තව ආධාරක තියලා ගුහාව හදනවා. පිදුරු කුටි. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්නම් පඳුරක් වගේ තැනකට පිදුරු ගෙනල්ලා හොඳට විහිදිච්ච මහ ගහක් නෙවෙයි පඳුරක්. පිදුරු දාලා පඳුරේ අතු කොළ තිබුණාට තෙමෙනවා. පිදුරු දාලා හදනවා නොතෙමෙන්න. අන්න එහෙම තැන පිදුරු දාලා නොතෙමෙන්න හදා ගන්නවා. ඒවට කියනවා පලාල කුංජ. පඳුරක් උඩට පිදුරු දාලා හදාගන්නවට කියනවා පලාල කුංජ කියලා. මේ තව සේනාසනයක්. මේ විදිහට ඍතු තුනට අනුකූල වූ ධාතු නානත්වයට අදාළ වූ සේනාසන තුනක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් සේනාසන 9ක් තියෙනවා. සේනාසන මේ විදිහට සේනාසන දේශනා කළා. ප්‍රධාන වශයෙන් සේනාසන 9ක් දේශනා කරලා තියෙනවා. අරඤ්‍ය රුක්ක මූල කියන දෙක වෙන් කරලා ශුන්‍යාගාර කියන පදයට ඉතුරු 7ම අයිති වෙනවා කියලා සඳහන් කරනවා. අරඤ්‍ය එකක්, රුක්ක මූල එකක්, ඉතුරු 7ම ශුන්‍යාගාරයටයි අයිති වෙන්නේ. ඔක්කොම එකතු වෙච්චාම 9යි. පිළිතුර ඊළඟට සඳහන් කරනවා මෙතන මේ ඍතු පිළිබඳව. ඍතු තුනට හේතු වෙන්නේ කොහොමද කියලා. ගිම්හාන කාලයට අරඤ්ඤේ සුදුසුයි. ගිම්හානයේට අරඤ්ඤේ සුදුසුයි. හේමන්තයට රුක්ක මූලයේ සුදුසුයි. වස්සානයේට ශුන්‍යාගාරය සුදුසුයි කියලා දේශනා කරනවා. ඍතු තුනට අදාළ විදිහට ප්‍රධාන සේනාසන තුන වෙන් කරලා තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ මේ සේනාසන වෙන වෙන් කරලා තියෙන්නේ මේ ඍතු තුනට ගැලපෙන විදිහට. වෙහි කාලයට තමයි ශුන්‍යාගාර තියෙන්නේ. තවත් විදියකින් මේක සඳහන් කරනවා සෙම බහුල කෙනාට අරඤ්ඤේ සුදුසුයි. පිත අධික කෙනාට රුක්ෂ මූලයේ සුදුසුයි. වාතයේ අධික කෙනාට ශුන්‍යාගාරයේ සුදුසුයි කියලා සඳහන් කරලා තියෙනවා. මොකද මේ තමන්ගේ කායික ශාරීරික පැවැත්ම හොඳටම තේරුම් ගන්න ඕන භාවනා වඩන කෙනා. මොකද සෙම අධික කෙනෙක් සීතල ප්‍රදේශයක ගිහිල්ලා භාවනා කරන්න ගත්තොත් භාවනාවක් නම් කරන්න වෙන්නේ නැහැ. සෙමට ප්‍රතිකාර තමයි හොයන්න වෙන්නේ. උෂ්ණාධික කෙනෙක් උෂ්ණාධික විදිහට උෂ්ණාධික ප්‍රදේශයක ජීවත් වුණොත් ඒත් එයාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ කයට ගැළපෙන ප්‍රදේශය තමන් විසින් තෝරා ගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මෝහ චරිතයට අරඤ්ඤයත්, දේශ චරිතයට රුක්ෂ මූලයත්,
රාග චරිතයේ ශුන්‍යාගාරයත් අනුකූලයි කියලා. ඒකට චරිත වශයෙන් දේශනා කරලා තියෙනවා. මෝහ චරිතයේ අරඤ්‍යයයි, දේශ චරිතයේ රුක්ෂ මූලයයි, රාග චරිතයේ ශුන්‍යාගාරයයි කියලා දේශනා කරලා තියෙනවා. එහෙම චරිතවලට ධාතු වලට ඍතු වලට සුදුසු සේනාසන භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් තමයි මෙවුවා වෙන් කළේ. ඉතින් අපි සර්වඥතා ඥානය පිළිබඳව ටිකක් කතා කළා. මේ වෙන් කිරීම කරලා තියෙන සර්වඥතා ඥාණයෙන් බලබලා. ඒ කියන්නේ එහෙම නම් ඒක කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. හරියටම සුදුසු තැන ඒ චරිතයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇලීම් විසිරීම් නැති. එහෙම නැත්නම් මෙතන සඳහන් කරනවා මේ ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් විසිරීම බහුලයි. ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් විසිරීම බහුලයි. උද්දච්චය වැඩි කියලා සඳහන් කරනවා. ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් උද්දච්චය වැඩි. සැතපීලා ඉන්නවා නම් නින්දට බර වැඩි. සැතපීලා ඉන්නකොට නින්දට බර වැඩි. එහෙනම් මේ භාවනාවට හොඳම ආසනය මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? දැන් සතර ඉරියව්වෙම වඩන්න පුළුවන් භාවනා තියෙනවා. මෛත්‍රී භාවනාව ආදී හතර ඉරියව්වෙම වඩන්න පුළුවන්. නමුත් භාවනාවට හොඳම ඉරියව්ව වාඩි වෙලා ඉන්න එක. ඒක කවුද අනුමත කරන්නේ? මේ භාග්‍යතුන් වහන්සේමයි. හොඳම ඉරියව්ව වාඩි වෙලා ඉන්න එක. එතකොට හිත විසිරෙන්නේ නැතුව ප්‍රමාණිකෝලව කය පාලනය කරගෙන නිදිබර ගතියකුත් නැතුව මනාව භාවනා කර්මස්ථානයේට එළබෙන්න පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ ඉඳගෙන භාවනාව වඩන එක. අන්න ඒ නිසා නිසීදිත්වා නැත්නම් නිසීදති කියලා ඒ කාරණාව හඳුන්වලා තියෙනවා. ඉඳ ගන්න කියන කාරණාව. ඉතින් සමහර වෙලාවට සමහර කෙනෙකුට ඉඳගෙනත් නිදිබර ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් සංසාරේ ඒකට ප්‍රගුණ කරලා නැති නිසා සංසාරයේ අකුසල් වැඩි නිසා තාම ඒක එහෙමවත් ප්‍රගුණ කරගන්න බැරි වෙලා තියෙනවා. සසර අකුසල් වැඩි. භාග්‍යතුන් වහන්සේ මේ ඇවිදින්න, ඉඳ ගන්න, හිට ගන්න, ඇලවිලා ඉන්න කියන ඉරියාපත හතරක් ඉඳ ගැනීම ආදි වශයෙන් දේශනා කරලා තියෙන්නේ. දෙපැත්තටම බර නොවි මධ්‍යස්ත වූ සුදුසු වූ ආකාරයෙන් කර්මස්ථානයේ පිණිසමයි දේශනා කරලා තියෙන්නේ. හරියටම කර්මස්ථානයේ සම්පූර්ණ කරගන්නමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මේ විදිහට දේශනා කරලා තියෙන්නේ. ඒක හරියටම සම්පූර්ණ කරගත්තාම එහෙම සම්පූර්ණ කරගත්ත කෙනාට විශාල ශක්තියක් බලයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. විශාල ශක්තියක් බලයක්. එhmenan ඒ තුලින් වඩාගත් භාවනාව තුලින් මේ හතරවෙනි ධානයේ මුදුන්පත් කරගත්ත කෙනා එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනා චතුර්ථ ධානයට ආපු කෙනා තමයි මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එහෙම සමවැදිච්ච කෙනාට පුදුමාකාර ශක්තියක් නිරෝධ සමාපත්තියට සමවැදුන කියලා කියන්නේ දවස් 7ක් යනකම් ආය අවදි වෙන්නේ නැහැ. 7 දවසක් යනකම් අවදි වෙන්නේ නැහැ. 7 දවසක්ම ලෝකේ බාහිර වෙන දේවල් දන්නෙත් නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදුනොත් විනාශ කරන්න පුළුවන්ද කාටවත්? කිසි කෙනෙකුට විනාශ කරන්න බෑ. බැරිලා සමවැදලා ඉන්නකොට කල්පේ විනාශ වෙන්න පටන් ගත්තොත් අනික් තැන් විනාශ වෙයි. මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා ඉන්න තැන විනාශ වෙන්නේ නැහැ. දවස් 7යි ඉන්නේ. එතන විනාශ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තරම්ම බල සම්පන්නයි. ඒකට හිතන්නකො මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයෙන් මෙතෙන්ට ආපු කෙනා ස්වභාව ධර්මය කල්පය විනාශ කරනවා. නමුත් මෙතන විනාශ කරන්න බෑනේ. මුළු ලෝක ධාතුව විනාශයි. මේ පුද්ගලයා මොන ගුණයක් දරනවද එහෙම වුණොත්? මේ සමාපත්තියට සමවැදිලා. ඒ නිසා සඳහන් කරනවා මහා කල්පය විනාශ වුණත් විනාශ කරන්න බෑ කියලා. ඊළඟට සඳහන් කරනවා නිරෝධ සමාපත්තියට සමවැදෙනකොට අදිෂ්ඨාන කීපයක් කරන්න ඕනේ. මොනවද අදිෂ්ඨාන කරන්නේ? තමන්ගේ ආයුෂ බලන්න ඕනේ.
7 දවසකට සමවදින්නේ. මම තව දවස් 7ක් ජීවත් වෙනවද කියලා බලන්න ඕනේ. දැන් දවස් 3කින් මම පිරිනුවම් පානවා නම් සමාපත්තියට සමවදින්නේ නැහැ. ඒක බලන්න ඕනේ. තමන්ගේ බඩු බාහිරාදී සේරම ආරක්ෂා කරලා තියන්න ඕනේ වෙනම. නැත්නම් සමාධියෙන් අවදීනකට බඩු බාහිරාදී ටික නැති වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට තිබ්බ මහා බඩු බාහිරාදියක් නැහැ. උන්වහන්සේගේ පාත්‍රේ, උන්වහන්සේගේ සිවුරු, තුන් සිවුරෙන් ඉතුරු සිවුරු ටික ඒ ටික පරිස්සම් කරලා තියෙන්න ඕනේ නේ. අවශ්‍යතාවය සඳහා තිබිච්ච පරිස්කාර ඒ සියල්ල පිළිවෙලට පරීක්ෂා කරලා තියන්න ඕනේ කියලා සඳහන් කරනවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්න කලින්. ඊළඟට සඳහන් කරනවා ශාස්ත්‍රෝන් වහන්සේ කතා කළොත් නැගිටිනවා. නැත්නම් මේ ලෝකෙ කිසි කෙනෙකුට ඇහැරවන්න බෑ සමාධියට සමවැදුනට පස්සේ. ඒ නිසා අදිෂ්ඨාන කරනවා භාග්‍යතුන් වහන්සේ කතා කළොත් සමාධියෙන් නැගිටිනවා දවස් 7 ගත වෙන්න කලින්. ඊට අමතරව නැගිටිනවා නම් සංඝ ආඥාවකින් නැගිටවන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කතා කළොත් නැගිටිනවා නැත්නම් සංඝ ආඥාවකින් නැගිටවන්න පුළුවන්. ඉතින් සංඝ ආඥාවකින් සංඝ සම්මුතියෙන් නැගිටවපු තැනක් තියෙනවා අපේ ශාසනය සඳහන් කරලා. කවුද? රෝහණ මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලේ කාලේ. මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ තමයි ශාසන භාරදාරියා. අස්සගුත්ත මහරහතන් වහන්සේ වෙනතර මේ කාලේ තමයි මිලිඳු රජු උපදින්නේ. දෙව්ලොවින් චුත වෙලා ඉන්නේ මිලිඳු රජු. චෞතිසාවේ ඉන්නේ. චෞතිසාවෙන් චුත වෙලා තමයි මනුස්ස ලෝකෙට එන්නේ. මහ පුදුමාකාර දක්ෂයෙක්නේ. පුදුම වාදකරුවෙක්. ස්වාමීන් වහන්සේ නමකටවත් බේරෙන්න බෑ. පුදුම පාණ්ඩිත්‍යයෙන් යුක්තයි. ඉතින් මනුස්ස ලෝකයේ ඇවිල්ලා ඉපදුනා. ස්වාමීන් වහන්සේලාට පවා පුදුම කරදරයක්. ශාසනය විනාශ වෙනවා මේකෙන්. මේ වෙන වැඩේ. ස්වාමීන් වහන්සේලා ගම් දනවල නැහැ. ඈත ප්‍රදේශවලට හිමාලයේ මහා ගිරි ගුහා හොයාගෙන වැඩම කරලා. ඉන්න බෑ මේ රජුරුත් එක්ක. ඇවිල්ලා ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න බෑ ඒවට. පුදුම ප්‍රශ්න අහන්නේ. ඉතින් මේ වාගේ ලොකු බලපෑමක් ආවා. ඉතින් මේ කාලේ වැඩ ඉඳලා තියෙන රහතන් වහන්සේලා ප්‍රමාණය සඳහන් කරනවා අස්සගුත්ත මහරහතන් වහන්සේ ආඥාවක් නිකුත් කරලා සංඝයා වහන්සේලා ඔක්කොම මහරහතන් වහන්සේලා කෝටි 100ක් රැස් කෙරෙව්වා කියලා. මේ කෝටි 100ම සව් කෙලස් නසාපුත්තම කෝටි 100ක් රහතන් වහන්සේලා රැස් කරවලා මේ කෝටි 100ම එක්ක වැඩම කරනවා තව්තිසාවට. ඒ රහතන් වහන්සේලා කෝටි 100කට වැඩ ඉඳ ඉඩ තිබුණ තව්තිසාවේ. කෝටි 100ක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාව ප්‍රමාණය විතරක් කෝටි 2කමාරක්. එතකොට දෙවිවරු කොච්චර ඉන්න දෙවි රජවරු 33යි සක්‍ර දේවේන්ද්‍රයොත් එක්ක. එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට කෝටි 2කමාරක් පරිවාර දිව්‍යාංගනාව හිටියානම් අනික් අයට කෝටි 2වත් ඉන්නේ තියෙන පරිවාර අය. එතකොට කෝටි කීයක් එහෙ වැඩ ඉන්නවද? රහතන් වහන්සේ තවත් කෝටි 100ක් අරගෙන දිව්‍ය ලෝකෙට වඩිනවා. දිව්‍ය ලෝකෙට වැඩම කරලා ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා මනුස්ස ලෝකෙ මෙහෙම රජෙක් පහළ වෙලා ශාසනයට විශාල හානියක් සිද්ධ වෙලා තියෙන මොහොත මේකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් දෙව්ලොවින් මනුලොවට යවන්න ඕනේ කියලා සක්‍ර දේවේන්ද්‍රයන්ට මතක් කළා. සක්‍ර දේවේන්ද්‍ර බැලුවා කවුද මේකට හොඳ රහතන් වහන්සේ අසගුත්ත මහරහතන් වහන්සේ බලලා යන්නේ. දෙව්ලොවත් මනුලොවත් බලනවා මේ මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙත් ඉන්නවද මේ රජුරුවත් එක්ක කතා කරන්න පුළුවන් කෙනෙක්. කොහෙවත් නැහැ. මනුස්ස ලෝකෙන් ඇත්තෙම නැහැ. අනිත් දිව්‍ය ලෝකවලත් නැහැ. තව්තිසාවේ විතරක් එක්කෙනෙක් ඉන්නවා දිව්‍ය පුත්‍රයෙක් මහාසේන කියලා. මේ දිව්‍ය පුත්‍රයාට විතරක් පුළුවන් මේ රජුරුත් එක්ක කතා කරන්න. ඒ නිසා තමයි සක්‍ර දේවේන්ද්‍රයෝ හොයාගෙන එතෙන්ටම වඩින්නේ. මේ මහාසේන දිව්‍ය පුත්‍රයා වැඩ ඉන්නේ කේතුමති කියන විමානයේ. සක්‍ර දේවේන්ද්‍රයොත් එක්ක කේතුමති විමානෙට වඩිනවා. වැඩලා සක්‍ර දේවේන්ද්‍රයෝ මහාසේන දිව්‍ය රජයාට කියනවා නිදුකාණෙනි මේ විදිහේ කරදරයක් මනුස්ස ලෝකේ තියෙනවා. ඒ නිසා මනුස්ස ලෝකෙට වඩින්න ඕනේ. අනේ ස්වාමීනි
සම්බාධ වලින් පිරිච්ච ගොවිකම්, ව්‍යාපාර, ලෙඩ දුක්, වෙලහෙළඳාම් මෙව කරන්න ඕනේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න. සමහර අය ගොවිතැන් කරන්න ඕනේ. සමහර අය ව්‍යාපාර කරන්න ඕනේ. මොනවා හරි කරලා ධනෙ උපයන්න ඕනේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න නම්. ඒවා ඒ තරම් ලේසි වැඩ නෙමෙයි. ඒවා හරි කරදර වැඩ. මගේ කිසිම කල්පනාවක් නැහැ අය මනුස්ස ලෝකෙට යන්න. යම් දවසක මට නිවන ලැබෙනවා නම් නිවන ලැබෙන තාක්කල් චුත වෙමින් දෙව්ලොවම ඉපදී මෙහෙදිම පිරිනිවන් පාන එකයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා සක්දේව් රජුනි මට එහෙයන්ද කියන්න එපා. දෙවනි පාරක් කියනවා. තුන්වෙනි පාරක් කියනවා. අවස්ථා තුනේම සක්‍ර දේවේන්ද්‍රයන්ට කියනවා මට එහෙයන්ද කියන්න එපා. ඒ වෙලාවේ තමයි මේ ස්වාමීන් වහන්සේලා වැඩලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා වැඩලා ඉන්නේ මනුස්ස ලෝකේ තියෙන මේ කරදරේ හින්දා. ඔබට ආරාධනා කරන්න අයවිල්ල තියෙන්නේ. ඒ වෙලාවේ අස්සගුත්ත මහ රහතන් වහන්සේ මතක් කරනවා කාරණාව. මම බලලා ඊ දිව්‍ය පුත්‍රයන්නි මෙහාට ආවේ මනුස්ස ලෝකේ නෑ මේ රජුරුවත් එක්ක කතා කරන්න කෙනෙක්. අනික් දිව්‍ය ලෝකවල නෑ එහෙම කෙනෙක්. ඒ නිසායි මම මෙහාට ආවේ. සුද්ධාවාස වල ඉන්න රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ නෑනේ. එහෙනම් වෙන නෑ කෙනෙක්. ඒ නිසා යාවේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ වෙලාවේ කතා කරන්න ඕනේ කියලා කියනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් බුද්ධ ශාසනයේ නගා සිටුවීම වෙනුවෙන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවත් එක්කම මේ මහා සේන දිව්‍ය රාජයා කියනවා සාදු සාදු ස්වාමීනි සාදු සාදු ස්වාමීනි සාදු සාදු ස්වාමීනි මම මනුලෝ වෙනවා කියලා. එහෙම ප්‍රකාශ කළාට පස්සේ රහතන් වහන්සේ අර කෝටි 100ක් මහරහතන් වහන්සේලාත් එක්ක අතුරුදහන් වුණා. තවතිසාවෙන් අතුරුදහන් වෙලා සඳහන් කරනවා හිමාල වනාන්තරයේ ඇවිල්ලා රක්කිත මේ හිමවතේ රක්කිත තල කියන ගල උඩ පහළ වුණා කියලා. රක්කිත තලයේ උඩ කෝටි 100ක් එක පහළ වුණා. එහෙම පහළ වෙලා අහනවා මහණෙනි මේ ශාසනයට මෙතරම් උවදුරක් වෙලා තියෙන වෙලාවේ තමයි මම මේ සංඝ සන්නිපාතය කළේ. මේ සංඝ සන්නිපාතය කරපු වෙලාවේ මේ සංඝ සන්නිපාතයට එකතු නොවිච්ච ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවද කියලා ඇහුවා. දැන් මේ කෝටි 100ක් එකතු වෙලා අහන්නේ. ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් කියන ඉන්නවා ස්වාමීන්. ඒ කියන්නේ එහෙනම් තවත් රහතන් වහන්සේලා ඉඳලා. කවුද කියලා අහුවම කියනවා ස්වාමීනි රෝහණ මහරහතන් වහන්සේ හිමාලයේ මුදුනට වැඩියා. උන්වහන්සේ 7 දවසක් සමාධියට සමවදින්නයි වැඩියේ. උන්වහන්සේ තාම සමාධියෙන්. ඔන්න අස්සගුත්ත මහරහතන් වහන්සේ සංඝ ආඥාව නිකුත් කරනවා වහාම ගිහිල්ලා කතා කරන්න කියලා. එහෙනම් නිරෝධ සමාපත්තියේ සමවැදිච්ච කෙනාට අවදි කරන්න සංඝ ආඥාවකින් පුළුවන් කියලා අපි සඳහන් කළා. එහෙම නැත්නම් කවුරු කතා කරුවත් අවදි වෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරලායි සමවදින්නේ සංඝාඥාවක් කවුත් නැගිටිනවා කියලා. ඒ නිසා තමයි ගිහිල්ලා කතා කරන්නේ. කතා කරලා කියනවා ඔබ වහන්සේට අසගුත්තයන් වහන්සේ ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ සමාධියෙන් මගින් නැගිටලා රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා කරනවා. කතා කරාම අහනවා කොහෙද හිටියේ? ස්වාමීනි සමාධියට සමවැදලා හිටියේ. මේ ශාසනයට මහ ලොකු උවදුරක් වෙලා තියෙනවා. සංඝ සන්නිපාතයක් ඇති වුණා ඒක දැනගත්තේ නැද්ද? සමාධියට සමවැදලා හිටපු හින්දා මම ඒක දැනගත්තේ නැහැ. හොඳයි කමක් නැහැ. හැබැයි දඬුවම් කරනවා. එතකොට ශාසනයට කරදරයක් වෙච්ච වෙලාවේ සංඝයා වහන්සේ නිශ්ශබ්ද නම් රහතන් වහන්සේට පවා දඬුවම් කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ශාසනයට උවදුරක් ඇති වුණොත් සියලු භික්ෂුන් වහන්සේලා නැගී හිටින්න ඕනේ. ඒ නැගී හිටින්නේ මොකක් වෙනුවෙන්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. මොකද භාග්‍යතුන් වහන්සේ අපි ගැන තියාපු විශ්වාසයක් තියෙනවානේ. නැගී හිටින්න ඕනේ සියලු ස්වාමීන් වහන්සේලා. ඒකට හොඳම උදාහරණය තමයි මේ හම්බ වෙන්නේ. රෝහණ මහරහතන් වහන්සේට අස්සගුත්ත මහරහතන් වහන්සේ කියනවා දඬුවම් කරන්න ඕනේ කියලා. මොකද්ද දඬුවම? දඬුවම මොකද්ද? රෝහණ මහරහතන් වහන්සේ රහතන් වහන්සේගේ නිහතමානීත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රහතන් වහන්සේ කෙලින්ම අහනවා ස්වාමීනි මොන වගේ දඬුවමක් මට කරනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා අපි තව්තිසාවට ගියා. තව්තිසාවට වැඩියා. තව්තිසාවේ ඉන්නවා මහා සේන කියලා දිව්‍ය පුත්‍රයෙක්.
මේ ශාසනයට මහා කරදරයක් මේ රජුරුවන්ගෙන් අපි මේ දිව්‍ය පුත්‍රයාට ආරාධනා කළා මනුෂ්‍ය ලෝකේ වඩින්න කියලා. ආරාධනා කළාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වඩිනවා කියලා සඳහන් කළා. හිමාල පර්වතයේ පාමුල තියෙනවා කජංගලා කියන නුවරක්. මේ නගරේ සෝනුත්තර කියන බොහෝම ධනවත් බමුණු ගෙදරක් තියෙනවා. මහාසේන දිව්‍ය පුත්‍රයා මේ සෝනුත්තර බමුණු ගෙදර බෙමිණිගේ කුසේ පහළ වෙනවා. කුසේ පහළ වෙච්ච දවසේ ඉඳලා දසමාසයක් ගත වෙනවා දරුවා බිහි වෙන්නේ. ඔබ වහන්සේ මේ මාස 10ම මේ ගෙදරට පින්ඩපාතේ වඩින්න ඕනේ. දානේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මේ ගෙදරට පින්ඩපාතේ වඩින්න ඕනේ. දානේ ලැබෙන්නේ නැහැ. හුඟක් දවස්වල දානේ ලැබෙන්නේ නැහැ මේ ගෙදරේ. දැන් නමුත් දඬුවම දානේ ලැබුණත් නැතත් මෙහාට පින්ඩපාතේ යන්න ඕනේ. හැමදාම සමහරවිට බනින්න පුළුවන්. අද බැන්න හෙට බැන්න සුමානයක් බැන්න මාසයක් බැන්න කියලා කතන්දරයක් නැහැ. වඩින්න ඕනේ. ඒක තමයි දඬුවම. දානේ ලැබෙන්නේ නැහැ මේ ගෙදරින්. නමුත් වඩිනවා. මාස 10ම වැඩියා. දැන් දරුවා ඉපදුනා. ඊට පස්සේ 7 අවුරුද්දක් වඩින්න ඕනේ. දරුවට අවුරුදු 7 වෙනකම් පින්ඩපාතේ වඩින්න ඕනේ. 7 අවුරුදු දසමාසයක් මේ ගෙදරට පින්ඩපාතේ වඩින්න කියන එක තමයි කරපු දඬුවම. එහෙම වැඩම කරවලා තමයි මේ කුමාරයා ශාසනය පැවිදි කරවන්නේ. ඉතින් මෙයත් අන්තිමට කුමාරයාම තමයි එක දවසක් ගෙදර ගෙනහිල්ලා රහතන් වහන්සේ වඩා හිඳවලා මේ 7 අවුරුදු දරුවා වඩා හිඳවලා ප්‍රණීත ආහාරයක් පූජා කරවලා මේ කුමාරයාට ශිල්ප ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න කවුරුවත් උගන්වන්න නැහැ. අන්තිමට තමයි කුමාරයා ඇවිල්ලා රහතන් වහන්සේගෙන් අහන්නේ ඔබ වහන්සේට පුළුවන්ද මට උගන්වන්න කියලා. පුළුවන් කියනවා. ඊට පස්සේ තමයි ගෙනihin දානේ දීලා කියනවා මට දැන් උගන්වන්න කියලා. ඉස්සරලා උගන්වන්න කියහම කිව්වා බෑ. මම මේ පින්ඩපාතේ වඩින්න වෙලාව. ඔබේ ගෙදරින් මට දානේ හම්බෙන්නේ නෑනේ. නෑ ස්වාමීනි වඩිමු කියලා ගෙදර එක්ක ගිහිල්ලා ඉස්සරලා දානේ දෙනවා. දානේ දීලා කියනවා දැන් මට උගන්වන්න කියලා. ඒ වෙලාවේ කියනවා බෑ. මේ ශිල්ප උගන්වන්න නම් මං වගේ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කුමාරයා ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියනවා උන්වහන්සේට පුළුවන්ලු මට ශිල්ප උගන්වන්න. හැබැයි උන්වහන්සේ වගේ වෙන්න ඕනේ. ඊට පස්සේ දෙමව්පියන්ටත් ලොකු උමනාවක් තියෙනවා මෙයාට මේ ටික උගන්වන්න. ඊට පස්සේ කිව්වා මහාන වෙන්න කියලා. දැන් 10 මාසයයි 7 අවුරුද්දක් මේ කුමාරයා සම්මාදිට්ඨියේ පිහිටුවා ශාසනය පැවිදි කරවන එක උන්වහන්සේට ලැබිච්ච දඬුවමයි. මේ වෙන කවුරුවත් නෙමෙයි. මේ තමයි නාගසේන කුමාරයා. පැවිදි කරවලා නාගසේන මහරහතන් වහන්සේ උන්වහන්සේට විතරයි මිලිඳු රජු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ශාසනයට ඇතිලා තිබිච්ච විශාල ව්‍යවුලක් උන්වහන්සේ තමයි නැති කළේ. එහෙනම් නිරෝධ සමාපත්තියේ සමවැදිච්ච කෙනා සමාධියෙන් අවදි වෙන්නේ මෙන්න මේ වගේ කරුණු කීපයක් අදිෂ්ඨාන කරලා තමයි සමාධියට සමවැදෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සාමාවතී දේවිය මේ නිරෝධ සමාපත්තියේ සමවැදිච්ච කෙනා කෙසේවත් විනාශ කරන්න බෑනේ. සාමාවතී දේවිය තමන්ගේ පරිවාර කාන්තාව 500ක් එක්ක ගේ ඇතුලේ පිච්චුණා. මෛත්‍රී බලය මොනතරම් මෛත්‍රී බලයක් තිබ්බ කෙනෙක්ද? මෛත්‍රියේ තියෙන අය පුච්චන්න බෑනේ. මෛත්‍රිය දිනු වෙච්ච අය පුච්චන්න බෑ, ගින්නෙන් ආරක්ෂා වෙනවා. නමුත් මෙතරම්ම මෛත්‍රී බලයක් තිබිලත් සාමාවතී දේවිය ගේ ඇතුලේ පිච්චෙනවා. එයි මේ සංසාරේ කරපු කර්මයක් විපාක දෙනවා. මීට ආත්ම ගණනාවකට කලින් ඒත් රජ කුලයේමයි ඉපදිලා තියෙනවා. අවුරුදු කෝටි ගණන් කලින් තමන්ගේ පරිවාර කාන්තාව 500ක් එක්ක මේ තරුණිය ගියා නාන්න. ගඟේ නාලා ගොඩ වුණා සීතලයි. ඒ නිසා ගිනි තපිමු කියලා ගඟ උර දිගේ ඇවිදගෙන ගියා. ලොකුවට වැඩිච්ච තන පඳුරු තිබුණා. ගිනි තපින්න ඕන නිසා මේ තන පඳුරු වලට ගිනි තිබ්බා. තන පඳුරු ටික පිච්චිලා ගියා. මේ අතරේ
පසේ බුදුරජාණන් වහන්සේ නම සමාධියට සමවැදලා වැඩ ඉන්නවා. සමාධියට සමවැදුණාට පස්සේ ගින්දර බාධාවක් නැහැ. කල්පේ විනාශ වුණත් බාධාවක් නොවෙනවා නම් මේ ගින්න කොහොමද බාධාවක් වෙන්නේ නැහැ. නමුත් දැලි ගහිලා දුම් වැදිලා දැලි ගහිලා පිච්චිලා නැහැ. නමුත් දැලි වැදිලා. සාමාවතී කල්පනා කළා බැරි වෙලාවත් රජුරවන්ට ආරංචි වුණොත් එහෙම පසේ බුදුරජාණන් වහන්සේට අපි ගිනි තිබ්බා කියලා. ඒකාන්ත වශයෙන් අපි පුච්චලා මරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එල්ලලා මරන්නත් පුළුවන්. මේක රජුරවන්ට ආරංචි වෙන්න ඉඩ තියලා බෑ. අපි මේ ස්වාමීන් වහන්සේ පුච්චලාම දාමු කියලා හිතුවා. එහෙම කියලා දරගොඩවල් ගෙනල්ලා වටේට මොකද ගහලා ගිනි තිබ්බා. පිච්චෙන්නේ නැහැ. ඉස්සරලා ගිනි තිබ්බේ පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න බව දන්නේ නැහැ. දේශසිතක් නැහැ. නමුත් දැන් ගිනි තිබ්බේ රජුරුවන්ගෙන් බේරෙන්න ඕන නිසා උන්වහන්සේ පුච්චලා අලු කරන්න ඕනේ. දැන් මේ වැඩේ කරන්නේ ද්වේෂයත් එක්ක. හිත මුල් වෙලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉරුදීම වැඩිය උන්වහන්සේට කිසි කරදරයක් නැහැ. නමුත් මේ ද්වේෂසිත කල්ප ගානක් අවීචී විපාක දුන්නා. එහෙම විපාක දීලා තමයි මනුෂ්‍ය ලෝකෙට ආවේ. තවමත් අවශේෂ කර්මයේ ඉතුරුයි. සඳහන් කරනවා නිරයෙන් නිදහස් වෙලා මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච ආත්ම 100ක්ම පිච්චිලාම මරුණා කියලා. ආත්ම 100ක්ම ගෙවල් වල හිර වෙනවා, පිච්චිලාම මැරෙනවා. එහෙමනම් මේ ආත්මෙත් හොඳට ಗುಣ පිරුවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. නමුත් අන්තිමට ගෙනිය අරන් පිච්චිලාම මැරුණා. මොකද්ද මේ විපාක දෙන්නේ? එදා පව. එතකොට මේ කර්මයාගේ හැටි අපි අදත් ජීවිතවල ඔහොම දේවල් ඕන තරම් දකිනවා. ගෙවල් වල හිර වෙලා පිච්චෙනවා. ගෙවල් කඩා වැටිලා ඇතුලේ හිර වෙලා තැලිලා නැහැ. නමුත් එළියට ගන්න බැරුව පිච්චිලා මැරෙනවා. සමහරලාට ওই සුම්බුන් අයින් කරනකොට ওই ලොකු වාහන වලට අහු වෙලා හිර වෙලා මැරෙන අය තෝන තරම් ওই සුම්බුන් අතර ඉන්නවා වෙන්න පුළුවන්. සංසාරේ කරගත්ත ඒ කර්ම නිසා මේ විදියට හිර වෙන්නත් සිද්ධ වෙනවා. කර්මානුරූපව මේ දේවල් එහෙමම සිද්ධ වෙනවා. මෙතන අපිට නොදන්නවා වුණාට අපිට නොපෙනෙනවා වුණාට මේ විශ්ව න්‍යාය ධර්මයාගේ නීතියේ අපිට නොදකින්න පුදුමාකාර සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඒ පුජ්‍යලයාගේ සංසාරික හේතුන් එක්ක. අනේ අපුයි කියලා අපි ඔක්කොටම හිතෙනවා. නමුත් ඒ අය එකතු වෙලා කරපු සංසාරේ දෙයක් තියෙන්න පුළුවන්. අපි සමහරවිට දකිනවා විශාල ගොඩනැගිලි කඩා වැටෙනවා. දාස් ගණන් දෙනා ඇතුලේ ඉන්නවා. සියලු දෙනාම මල කඳන් බවට පත් වෙනවා. සමහර අය පිච්චෙනවා. නමුත් මේ සංසාරේ එකට එකතු වෙලා කර්ම කරපු අය වෙන්න පුළුවන්. අපි ඇතැම් තැන් වල අහනවා මේ සිද්ධිය වෙන්න මොහොතකට කලින් අහවලා මෙතනින් බැහැලා ගියානේ. අපි එහෙම දේවල් තෝරන තරම් අහනවා. ඒ කියන්නේ මේ සිදුවීමේදී යම් කෙනෙක් විනාශ නොවෙනව නම් ඒ පුජ්‍යලයක් කොයි ක්‍රමෙන් හරි එතනින් මගහරවනෝමයි. ඒක හොඳට ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව අවධානයෙන් කල්පනා කර බැලුවොත් අපිට මනාව ඒ කාරණාව පැහැදිලි වෙනවා. එහෙනම් සාමාවතී නිරෝධ සමාපත්තියට සමවැදිච්ච පසේ බුදුරජාණන් වහන්සේට ගිනි දැල්වපු නිසා ඒ අය සංසාරේ එහෙම කර්ම විපාක දුන්නා. මෙන්න මේ වාගේ අවස්ථා ඕන තරම් මේ ධර්මයේ තුල ඊටාමත් පැහැදිලිව පිරිසිදුව අපිට විස්තර කරලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මෙහෙම දේවල් සාංශාරික කර්ම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරයේ කර්මය කියන ධර්මතාවයේ හරිම භයානකයි. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා ගින්නෙන්වත් ජලයෙන්වත් විනාශ කරන්න බැරි කාරණාවක් එතන සඳහන් කළා. මහා කල්ප විනාශදිවත් විනාශ කරන්න පුළුවන්කමකුත් නැහැ. නැගිටවනවා නම් ආචාර්යයන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කතා කළොත් නැගිටිනවා. එහෙම නැත්නම් සංඝාඥාවක් නිකුත් වුණොත් සංඝාඥාවෙදි නැගිටිනවා. එහෙම නැත්නම් අවදි කරන්න බෑ. එතකොට 7 දවසක්ම निराහාරයි. සමාධියෙන් ඉන්න හින්දා බඩගිනි වේදනාව දැනෙන්නේ නැහැ. අවදි වුණාට පස්සේ දවස් 7ක් කෑම නැති කුසගින්දර දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි අදිෂ්ඨාන කරන්නේ මේ වෙලාවේ යම් තැනකටද පිණ්ඩපාතේ වටින්නේ.
යමෙක්ද මට දානේ පූජා කරන්නේ ඒ පුජ්‍යලයට ඒ ජීවිතේම විපාක හම්බ වෙනවා ඒ පුජ්‍යලයට. මේ දැස පණ අපිට මේ මොහොතේම විපාක හම්බෙන්න පුළුවන්. ඒ වෙලාවට අදිෂ්ඨාන කරනවා ඊටාම දුප්පත් පුද්ගලයෙක්. පිහිට වෙන්නේ එහෙම කෙනෙකුට තමන්ගේ පරිත්‍යාගයෙන් දුප්පතුන් හොයාගෙන වඩිනවා. ඉතින් එහෙම පිහිට ලබාපු අය හරියට අපේ ශාසනය සඳහන් වෙනවා. පුන්න කියන දුගියා. අන්න බහර කියන දුගියා. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කපු කටින වීදියේ ඉන්න දුප්පතුන් හොයාගෙන යනකොට දිව්‍ය ලෝකෙන් දිව්‍යාංගනාව ඇවිල්ලා මග රැක්කා දම් පූජා කරන්න. නමුත් පත්තනි කුජ්ජනේ කියලා පාතරේ අනිත් පැත්ත හැරිවා. දිව්‍යාංගනාව බොහොම දුකසේ ගිහිල්ලා සක්දෙවිඳුට කිව්වා. රහතන් වහන්සේ අපේ දානේ බාරගත්තේ නැහැ. මං එක පූජා කරන්නම් කියලා දාන ටික අරගෙන වඩින වීදියේ ඉස්සරහා අහිංසක මහල්ලෙක් හැටියට වාඩි වෙලා හිටියා. ඉඳලා රහතන් වහන්සේ වඩිනකොට දානේ පූජා කරලා රහතන් වහන්සේ පිළිගත්තා. ඉතින් අදිෂ්ඨාන කරලා කවුද මේ කියලා බැලුවේ නැත්නම් අරමුණු වෙන්නේ නැහනේ. ඉතින් දානේ ටික පාත්‍රය ඇතුලේ තියෙනකොටම මෙයා හයියෙන් hina වුණා. දිනුවා. දිව්‍යාංගනාවන්ට පූජා කරගන්න බැරුව ගියා. මම පූජා කළා. ඒ වෙලාවේ චෝදනා කළා සක්‍ර දේවේන්ද්‍රයාට. අහිංසකෙක් හොයාගෙන යන ගමන. ඔබ අප්‍රමාණ දෙව්සැප විඳින කෙනෙක්. ඒ අහිංසකගේ අවස්ථාවයි අද උදරගත්තේ කියලා චෝදනා කළා කියලා සඳහන් කරනවා. අන්න බහර කියන දුගියා පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා දුගී දුප්පත් බව නැති කරගත්තා. පස්සේ කාලේ මහදරු කුවේරයෙක් බවට පත් වුණා. පුන්න සරියුත් මහරහතන් වහන්සේට දන් දීලා පුන්නගේ බිරිඳයි පුන්නයි හාපු පස්කැට ඔක්කොම අවදි වෙලා බලනකොට රන් කැට බවට පත් වෙලා. අන්තිමට දුප්පත් පුන්න අවුරුද්ද දවසේ විනෝද වෙන්න ගියේ නැහැ කණ්ඩ දෙයක් නැති හින්දා. සිටුවරයාට කිව්වේ විනෝද වෙන්න තිබ්බ කණ්ඩ තිබ්බනම්. අද විවේක විනෝද වුණොත් හැන්දෑවට කණ්ඩ එකක් නැහැ. මං හාන්න යනවා කියලා තමයි හරප්පාන අරන් ගියේ. නමුත් මේ අහිංසකයා එදා හැන්දෑ වෙනකොට නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා. බැරි වෙලාවත් කවුරු හරි උන්වහන්සේට එදා දානි දුන්නේ නැත්තම් ඒ රහතන් වහන්සේ පිරිනමන පානවා. එහෙනම් උන්වහන්සේගේ ජීවිතේ තීරණය වෙන්නේ අහිංසකයෙක් දෙන දානෙ වේලෙන්. ඒ අහිංසකයා රහතන් වහන්සේට දන් වේලක් දෙනවා. උන්වහන්සේට ජීවිත දානෙත් දෙනවා. දෙකම දෙනවා. එන්න මේ මහා පුණ්‍ය නිධානය ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මහ පොළොව තලයේ මත ආයු සංස්කාර ඉවර වෙනතුරු වැඩිින්ද අවස්ථාව සලසලා දෙන්නේ මේ දෙන දානින් නිසා ලැබෙන විපාකය අසීමාන්තිකයි. එහෙනම් මේ සමාධියට සමවැදීම තුල එහෙනම් හතරවෙනි ධ්‍යානයට සමවදින අයට තමයි මෙතෙන්ට සමවදින්න පුළුවන්කම ඇති වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කර්මස්ථානයේ ක්‍රමානුකූලව අපිට පැහැදිලි කළේ මෙතෙන්ට සමවදින්න අවශ්‍ය මඟ හදාගෙන යන්නයි මේ භූමිය දේශනා කළා, කාරණා පැහැදිලි කළා, සෙනසුන් පැහැදිලි කළා, කරුණු සියල්ල දේශනා කොට වදාලා. එහෙමනම් අපි ධර්ම දේශනාව අදට නිමා කරනවා.